නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති තිබෙක්කවේ සම්මාදිට්ඨීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ විසින් පවුලේ ප්‍රමුඛ ධර්ම ශ්‍රවණය සඳහා මේ මොහොත ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්කාසි ලෝවාසි සදහැවර පින්නතනි. ආරාධිත බෞතුන් අපට මෙහෙම මාතෘකාවක් තමයි දීලා තියෙන්නේ. පටිච්චසමුප්පාදය තුළින් නිවනට යා හැකි මඟ සරලව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමු. නමුත් දිනක් හෝ දෙකකට වඩා ගත වී නැහැ. පටිච්චසමුප්පාදය ඉතාමත් පැහැදිලිව මම පැහැදිලි කරලා දේශනා කරලා. එබැවින් මම කල්පනා කරනවා මේ ඉල්ලීමට පිටුපෑමක් නෙවෙයි මම මේ කරන්න කියලා. නමුත් නිවනට යන මඟ තවත් ක්‍රමයකින් පැහැදිලි කරොත් කොතරම් හොඳද? ඒ නිසා ඔබේ ඉල්ලීම මම තවත් සුදුසු පැත්තකට හරවනවා. ඔය පිළිබඳ අමනාපයක් ඇති කරගන්න එකක් නැහැ කියලා කල්පනා කරලා. ඒකට හේතුවකුත් තිබෙනවා. මේ මට හමු වෙන අය නැත්තම් මේ අපට ධර්මදේශනා සඳහා අනුග්‍රහක පත්‍රිකා ලබා දෙන අය ලියලා තියෙන සමහර වචනවල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ලියලා තියෙනවා. මේ ලියන එකේ මට හිතෙනවා මේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා ඒගොල්ලෝ හිතන විදිහේ. මේක මේ පස්සේ අවබෝධ වෙන්න ඕන දෙයක්, එකපාර අවබෝධ වෙන්න ඕන දෙයක් ආදි වශයෙන් තවම අවබෝධ වෙලා නැති දෙයක් එහෙම කියලා හිතනවායි කියලා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව චතුරාර්ය සත්‍ය නිවන් මඟ පිළිබඳව කතා කරන්න මේ කාලය ගත්තොත් හොඳයි කියලා තමයි මම උපකල්පනය කරන්නේ. ඒ අනුව තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක් තිබෙනවා. යම් දෙයක් සම්බන්ධයෙන් වැටහෙන්න ඕන. මේකට කියන්නේ සත්‍ය ඥානය කියලා. සත්‍ය ඥානය ලැබූ පුද්ගලයාට කරන්න කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය එක දවසක්ද දෙකක්ද හතක්ද කියන්න බෑ. ලැබූ තැන් පටන් සත්‍ය ඥානය ලැබූ තැන් පටන් කෘත්‍ය ඥානයක්. කෘත්‍ය ඥානය අවසන් වෙනකොට කෘත්‍ය ඥානය කරලා ඉවරයි. මා දකින්නේ සෝවාන් වීම සත්‍ය ඥානය වශයෙන්ොත් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා කොටස කෘත්‍ය ඥානය වශයෙන්ොත් දැන් කළ යුතු සියල්ල අවසానයි වශයෙන්ොත්. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන එකේ තේරුම මොකද්ද? දුක නැති උතන නිවීමනේ. ඒක නිවීම අවබෝධ වෙලා නිවීමට යන මාර්ගනේ ගන්න ඕන. දැන් සෝවාන් ඵලයෙන් නිවන් දුටුවයි කියන එකේ තේරුම කොණ්ණඤ්ඤ දවස එහෙනම් ඔවුන්ටත් එහෙනම් ඒ චතුස්සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය පහළ වුණා. අනතුර කෘත්‍ය ඥානය කරපුවම කෘත ඥානයටපත් වෙනවා. නමුත් මේ චතුස්සත්‍ය කියන වචන පිළිබඳව පොතපත විග්‍රහ කරලා තියෙන සහ උගන්වලා තියෙන ආකාරයේ පවතිනා වූ ව්‍යාකූලත්වයන් නිසාම ඒ කියන්නේ විභාගෙට ලියන්න පාඩම් කරන්න ඕකේ ගැඹුරක් ඕන නැහැනේ. මොනවා ලිව්වත් ලකුණු හම්බ වෙනවා නිර්දේශයට අදාළ නම්. ඒක පාඩම් කර ගැනීමක් විතරයි. නමුත් චතුරාර්ය සත්‍ය පාඩම් වීම නෙවෙයි මේ කතා කරන්නේ. මේක ආර්ය සත්‍යයක්නේ. එතකොට ඒ ආර්ය සත්‍ය අවබෝධ වීම එක සම්මා දිට්ඨියක්. ආර්ය සත්‍ය අවබෝධ නොවි පවතිනා වූ සම්මා දිට්ඨියකුත් තිබෙනවානේ. අනේක පළමුව තේරුම් ගන්න. ඔබ පුද්ගලයෙක් වශයෙන් පින්පව් විපාක විශ්වාස කරමින් පස්පවින් වැළකීලා දස අකුසලින් වැළකීලා දාන සීල භාවනාදී ක්‍රියාකාරකම් වල ඔබට දෙන්න පුළුවන් චතුස්සත්‍ය අවබෝධයෙන් තොරව.
ඔබ මේ කරන ක්‍රියාකාරකම් වලට ඔබට දුක් විපාක ලැබෙන්නේ නැහැ. මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් ලෞකික සැප විපාක ලැබෙනවා. නමුත් ඔබ දසවස්තුක සම්මාදිට්ඨිකයෙක්. ඔබට කර්මන්ට විපාක ලැබෙනවා ඇරුණාම ඔබට ආර්ය සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. මේ දසවස්තුක සම්මාදිට්ඨිය වෙනයි චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කළානේ ස්ත්‍රිය, පුරුෂයා, ගිහියා, පැවිද්දා, එහෙම නැත්නම් ශික්ෂාපද සංවරයේ පාදක කොටගෙන. ඒක එක සංවර ප්‍රතිපදාවල ඉඳිමින් පංචශීලයේ සිට උපසපන් සීලය දක්වා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් තම තමන්ට ආවෙනික ඇඳුමක් තුළ සිටමින් මේ දසවස්තුක සම්මාදිට්ඨිය හැදෙන්න පුළුවන්. නමුත් චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය නැත්තම් මේ මම පැහැදිලි කළා වූ දුක දනීද, හේතුව දනීද, නැති වූ තැන දනීද මාර්ගය යන්න වෙනවා. ඒකට දුක දැකලා, හේතුව දැකලා, නැති වූ තැනකුත් දැකලා ඒ නැති තැනටපත් වෙන්න යන මාර්ගය නෙමේ චතුස්සත්ත්‍ය අවබෝධය කියන්නේ. ඒකයි මම කියව එක ජීවිතෙන් එහා පැත්ත එකක් හරි ඔක්කොම එකපාර අවබෝධ වෙන්න එකක් හරි එහෙම කියලා හිතන්නේ නැතිව. ධර්ම ශ්‍රවණේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබට දුක සහ හේතුව අවබෝධ වෙන්න වෙනවා. දුක දැකලා හේතුව දැකලා. දුකට හේතුව දැක්කනම් ඒ හේතුව නැති කිරීමෙන් දුක නැතිව තැන වෙන්නේ. නැතිව තැන දකින්නවා කියන්නේ ඒකයි. දුකට හේතුව නැති කිරීමේ ප්‍රතිපදාවේ යන්න පුළුවන් වෙන්න ඕනනේ. ඒත් නිවන් මගනේ. ඒකයි මම කිය පටිච්චසමුප්පාදෙන් නිවන් මගම චතුස්සත්ත්‍ය නිවන් මග පිළිබඳවත් මේ රටේ පවතින ව්‍යාකූල භාවයක්. දැන් මේක දේශනා කළේ මොකක් මුල් කොටගෙනද? මේ දුක කොහෙද තියෙන්නේ? එතකොට කියන්න එපා ජීවිතේ දුකයි කියලා. මොකද ජීවිතේ දුකයි තියෙන්නේ අර දසවස්තුක සම්මාදිට්ඨිකයාට ජීවිතේ එකක් වශයෙන් ගන්න නිසා. නමුත් ආර්ය සත්‍ය දුක්ඛ විග්‍රහ කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. සාරාංශ කරලා කියනවා නම් දුක තිබෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ කියන එක. පංච උපාදානස්කන්ධය කියන එක මෞකසින් බී ජීවිතාවසානයේ දක්වා තිබෙන කය නෙවෙයි. පංච උපාදානස්කන්ධයේ කල්ප ගණන් තියෙන එකක් නෙවෙයි. කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු ස්කන්ධ නැමැති සමූහය හටගන්න දිරන මරණ කල්හි මොහොතක් පාසා ඔබ උපදින්නෙහි දිරන්නෙහි මේ යන්නෙහි. පංච උපාදානස්කන්ධයේ මොහොතකින් හටගෙන නැතන එකක්. ඒ වෙනුවට තවත් පංච උපාදානස්කන්ධයක් හටගනු අතරක් නැතුව. පංච උපාදානස්කන්ධය හටගන්නට මුල් වෙන්නේ වර්තමානය. වර්තමානයේ හටගන්න දෙයකට පංච උපාදානස්කන්ධය කියන්නේ. පාදක වෙන්නේ ඇස කන නාසය දිවකය සිත කියනා වූ දොරවල් හයෙන් ගන්නා වූ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණු හෝ මනෝද්වාරික අරමුණක්. ඒව නෙමෙයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒව නිසා පස් දොරේ හෝ Tamanගේ සිත් හට ගන්නා දෙයක් පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒකේ තිබෙන දුක මොකද්ද? ඊයේ තිබුණ එක අද නැහැ, අද තිබුණ එක හෙට නැහැ, ඇහි තියෙන එක කනට නැහැ. ඒ වගේ දුක කියන එක ජීවිතේ පුරා තියෙන එකක් නෙවෙයි. මේ මොහොතේ හටගන්න එකේ මොකද්ද තියෙන්නේ කියලා හොයාගන්න වෙනවා. මේ නිසා මෙතන මනාව පැහැදිලි කරගන්න නැතිව අර චතුස්සත්ත්‍ය අවබෝධ වේවා කියලා කියා ඉන්න පුළුවන්. නමුත් මම දකින කරුණකුත් තියෙනවා. දුක හේතුව දකින්නේ පෘථග්ජනයා. ඒක අයිති වෙන්නේ දුක හේතුව රැස් කරන්නේ පෘථග්ජනයා. ඒක ප්‍රඥාස පහළ වෙනකොට දකින්නවා හේතුව. දැන් පෘථග්ජනයා දුක හේතුව දකින්නේ නැහැ. නමුත් ධම්මස පහළ වෙනකොට දකින්නවා. දැක්කහම ඒ පුද්ගලයාට නැති වූ තැනටපත් වෙන්න මාර්ගය යන්න පුළුවන්. පෘථග්ජනයට යන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. එතකොට පෘථග්ජනයව කවදාවත් සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන්නේ සෝවාන් වීමත් සමගම එන ඒ දුකට හේතුව නැතිවීමෙන් දුක නැති වෙන එක ස්කන්ධ පහක් පාසා සිදු වෙන්න ඕනේ. චතුස්සත්ත්‍ය අවබෝධ වේවා කියලා ජීවිතාවසානයේ හරි එහෙම එකවර සිදු වෙන එකක් නෙමෙයි ඒක. ඒ මොහොතේ උපදින පංච උපාදානස්කන්ධය කොමක්ද? එහි දුක
කුමක්ද? ඒ දුකට පත්වන හේතුව කුමක්ද කියලා ඔබට තේරෙන්න වෙනවා. එහෙනම් ඒ දුකට පත්වන හේතුව ඔබට ඉවත් කරන්න මාර්ගයක් තේරෙනවා නම් එහෙනම් නැති උතැනත් ඔබට හමු වෙනවා. ඒ නිසා මා දකින්නේ චතුස්සත්‍ය දේශනා කළේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන මේ ඒකකයේ මුල් කොටගෙන නෙවෙයි. අවුරුදු 60ක් 70ක් 100ක් පවතින මේ ජීවිතේ නැමැති ඒකකයේ මුල් කොටගෙන නෙවෙයි. එතකොට තමයි ජීවිතයේ දුකයි කියලා කියන්නේ. අසුරු ගසන සැනකින් ලෝකය හඳුනා ගැනීම සඳහා ඇසේ කනේ නාසයේ දිවේ කයේ හෝ සිතේ උදව්වෙන් සිත්හි පහළ වී සිදුවීමට මුලා වී යලිත් සසරක් හදන්න යලිත් දුකක් හදන්න හේතුවක් චිත්තාභ්‍යන්තර ගතකොට අසුරු ගසන සැනකින් අතුරුදහන් වෙන්නා වූ ධර්මතාවයකට. ඒ ධර්මතා සියල්ල චිත්තචෛතසික නිසා බාහිර ලෝකෙට දකින්න බෑ. ද්‍රව්‍ය සංඛ්‍යාත නැහැ. ඒ නිසා පළමුව ඔබේ ජීවිතය තුළ ඔබ පාලනය කරන්නා වූ ඔබේ ජීවිතය තුළ හටගන්නා වූ ඔබේ ඇස කන නාසය දිව කය උදව්වෙන් මේ මොහොතේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියලා ඉගෙන ගන්න. ඒක තුළ තියෙන දුක මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකේ තියෙන දුක නෙමෙයි තවත් එකක තියෙන්නේ. දැන් බලන්න 12 මහා දුකක්නේ පැහැදිලි කරන්නේ. නැත්නම් ගිනි ගැන කතා කරනකොට එක ගින්නක් නෙමෙයිනේ. රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ව්‍යාධි ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, උපායාස ගින්න, දැඩි වෙහෙස අර ඒවා හැම එකම නෑනේ. එතකොට ඒ මොහොතේ හටගත් එකකින් තමයි දැවෙන්නේ. දැවෙන එක තමයි දුක. තවත් අපට කාරණයක් හොයාගන්න පුළුවන්. දුක පිළිබඳව. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම වල පවතිනවා දුෂ්ට වූ මනසෙන් යමක් කරයිද කියයිද ඒ අනුව ඔහුට දුක එනවා කියලා. මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා. එතකොට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් නෙවෙයිනේ. Taman දුෂ්ට වූ මනසෙන් කටයුතු කළොත් ඒ හේතුයේ ඵලය තමයි දුක ගෙනත් දෙන්නේ. ඒක පැත්තක්. තව පැත්තක්. ලෝකේ අටලෝ දහමක් පවතිනවා. අටලෝ දහම දුක නම් බුදුරජාණන් වහන්සේටවත් මේ ලෝකේ දුකින් මිදලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ හෝ ආර්ය ශ්‍රාවකයෝ අටලෝ දහම හමුවේ කිසිදු ආකාරයේ දුකක් නැතුව ඉන්නවා. එසේනම් අටලෝ දහමද දුක අටලෝ දහමට අදාළ වෙනස්කම් කෙරෙහි ඔබේ හිතේ හටගත්තා වූ ඇලීමෙන් සහ ගැටීමෙන් බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබ ඇති කරගත්තා වූ ඇල්මද දුක් ගෙනත් දෙන්නේ. දුකට හේතුව අටලෝ දහම කියලා හරි දුකට හේතුව රූපේ, ශබ්දේ, ගන්ධ, රස, ස්පර්ශය කියලා හරිම දේශනා කරලා තියෙනවද? දුකට හේතුව ඒ මොහොතේ ඔබේ සිතේ හටගන්නා වූ බැඳීමක්නේ දුකට හේතුව තණ්හාව කියන වචනෙන් පෙන්වන්නේ. එනිසා විභාගයට ලියන්න පාඩම් කරන චතුස්සත්‍යයට සීමා වෙලා මං චතුස්සත්‍ය දන්නවා කියලා හැම හිතන්න එපා. ඔබට සත්‍ය ඥානෙ ලැබුණෙන් පස්සේ තමයි කෘත්‍ය ඥානෙ කරන්න පුළුවන් වෙන්නේ. ඔය සමහර අය අපෙන් අහන්නේ අපි මෙහෙම බණනම් ඇහුවා අපිට තේරෙන්නේ නැහැ දාව කියලා. ඔය ඉතින් බණ අහලා පාඩම් වෙලා ඇති. සත්‍ය ඥානෙට සමීප වෙන්න බැරි වෙන්නේ නැති. මොකද සත්‍ය වැටහුණා නම් ඊට පස්සේ බොරුව කරන්න බෑනේ. සසරට බැඳෙන බොරුව, රාග දේශ මොහ වලට එකතු වෙන බොරුව කරන්න බෑ. ඊට පස්සේ දුකින් මිදෙන කෘත්‍ය කරන්න වෙනවා. පළමුව මේකට හඳුනා ගන්න ඕන කුමක්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය යන කුමක්දයි හඳුනා ගන්න ඕන.
ඒක පිළිබඳ පෙළදහමක් තිබෙනවා ධර්ම ග්‍රන්ථ තුළ සූත්‍ර දේශනා තුළ. නමුත් ඒ පෙළදහමට අදාළ දේ හටගන්නේ ලෝකෙ කොහෙවත් නෙවෙයි. ඔබ ලෝකෙට යොමු වෙනවා. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන්. ඒ යොමු වුණාම ඔබට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී බාහිර ලෝකේ තියෙන දේවල් හඳුනා ගන්න අවශ්‍ය අරමුණක් පහළ වෙනවා. ඇසේ කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් සිත තුළ. ඇස තුළ නෙවෙයි, ඇසේ උපන් සිත තුළ, කනේ උපදින සිත තුළ. ඒ බාහිර දේ සම්බන්ධයෙන් ඔබ දක්වන ආකල්ප ටික මෙතෙන්ද උපදිනකොට ඒක කෙරෙහි ඔබ දක්වන ඇලීම් ගැටීම් ස්වභාවය තව කෙනෙකුට නැහැ. බාහිර දෙයක් සම්බන්ධයෙන් යම් කෙනෙකුට දුකක් හට ගන්නකොට තව කෙනෙකුට සතුටක් හට ගන්න පුළුවනි. තව කෙනෙකුට බයක් හට ගන්න තව කෙනෙකුට බයක් හට නොගන්න පුළුවනි. තව කෙනෙකුට පිළිකුලක් හට ගන්නකොට තව කෙනෙකුට පිළිකුලක් හට නොගන්න පුළුවනි. ඒ පිළිකුල හට ගැනීම කලේ බාහිර වස්තුව නම් හැම දිනාටම පිළිකුල හට ගනීවි. නමුත් ඒ අයට පමණක් හටගන්නේ ඇයි? ඒක නම් බාහිර දේවල් වල උදව්වෙන් Tamanගේ හිතේ හදා ගන්න දෙයක්. මෙතනදී අවබෝධයකට එන්න වෙනවා ලෝකෙත් සමග සම්බන්ධතා පවත්වන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් සිතින් බව තේරුම් ගන්න. අර ආලෝක කදම්බයක් වර්ණසේයා පටයකට වැටුණාම ප්‍රතිබිම්බකින් එන එකක් අදාළ දැවීම් ඇති වෙලා එතන සෙවණැල්ලක් ඇති කරනවා. දලසේයා පටය කියන එකේ අර පිච්චුච්ච තැන සෙවණැල්ලක් නැති වෙලා තියෙන පිච්චිලා ගිහින්. බැලුවම ඒකේ ෆොටෝ එකක් නැහැ. නමුත් ආපහු ගත්තාම හිටව පුද්ගලයාගේ රූපය හදන්න පුළුවන් අර පිච්චුන දේවල් ආශ්‍රයෙන්. අර ආලෝකයේ උදව්වෙන් අර තිරය පිච්චි ගොස් සෙවණැල්ලක් හැදෙනවා වගේ බාහිර දේවල් වල උදව්වෙන් ආලෝකයේ උදව්වෙන් ඔබේ සිතේ හට ගන්නවා එකක්. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ හිතේ හට ගන්න එක වරදවා ගැනීම කියලා ඉගෙන ගන්න ඕන නේද? අන්න ඒක තේරුම් ගන්න ඕන. මේ එතකොට ඒ Taman හදාගත්ත පංච උපාදානස්කන්ධයට දුක ආවේ කොහෙන්ද කියලා එතකොට තේරෙවි. දැන් පංච උපාදානස්කන්ධය විග්‍රහ කරන්නේ කොහොමද? සක්කාය සූත්‍රයේ හරි චුල්ල වේදාල සූත්‍රයේ හරි සක්කායංච වෝ භික්ඛවේ දේසිස්සාමි. අනේ මමට සක්කාය සමුදයක් දේශනා කරන්නටයි යන්නේ. කතමංච භික්ඛවේ සක්කායෝ පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. පංච උපාදානස්කන්ධයටයි සක්කාය කියන්නේ. ආර්යයනි සක්කාය කියලා කියන කොහොමද සක්කාය කියන්නේ? මේ උපාදානයන්ට හේතු වෙන්නා ස්කන්ධ පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ මම කොට ගැනීමට සක්කාය දිට්ඨි කියලා කියනවා. දැන් ඒකට එන දේ කියන එකෙන් අර මම කොට ගැනීම ඒ මොහොතේ හටගන්න එකක් නේද? ඒ මම කොට ගැනීම නේද එහෙනම් මේ දුක් හට ගන්නවා ඇත්ත. ඔබට මම කොට ගැනීම කීයක්ද පහළ වෙන්නේ? දවසට මේකද? ජීවිතේට මේකද? නැහැ. මොහොතක් පාසාම හට ගන්න පුළුවන්. දැන් පෘථග්ජනයා කියන වචනේ නිර්වචනය කොහොමද පෙන්වන්නේ? කය නම් පුද්ගලෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. අවුරුදු 60ක් 70ක පුද්ගලයෙක් පේන නිසා. සිත සහ විඥානය සහ මනසය කියන ලැබෙන දෙක අසුරු ගසන සැනකින් හටගෙන නැසෙනවා. දුන්නහන්ත වදාරන්නේ. අර අසුරු ගසන සැනකින් හටගෙන නැසෙන කාලය තුල හිතට එන දේ, ඒකට එන දේ මම කොට ගැනීමෙන් මිදෙන්න පෘථග්ජනයාට බෑ. පෘථග්ජනයා සක්කාය හඳුනන නැහැ හරියට. ඒ නිසා ඔහුට සක්කායෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ.
ඒ නිසා මේ සක්කාය හඳුනා ගන්නට බැරි වීම නේද මේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද එතකොට දුක හඳුනාගන්නේ? පංච උපාදානස්කන්ධය උපදින්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් සිත තුළ. ඒකට එන දුල ඒක තුළ තියෙන දේ මේ දුක කියලා කියන්නේ. දැන් පංච උපාදානස්කන්ධය කොහොමද හඳුනාගන්නේ? වචනේ නමින් නෙවෙයි මම කියන්නේ. වචනේ නමින් නම් කතා කරන්නේ අපි උකට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතකොට ඒක අපි තවදුරටත් ගලපන්නේ තථාගතයන් වහන්සේ කියන්නේ මනෝගත කල දොරවල් 6 නිසා දොරවල් 6ට ගන්නා වූ අරමුණු විඳින්න යාම නිසා හට ගන්නා වූ වේදනා 6ක් සංඥා 6ක් සංකාර 6ක් සහ විඥාන 6ක් වශයෙන් එක්වර නෙමෙයි 6 අවස්ථාවකදී. අර දොරවල් 6ට එන කාරණාව විඳින්න ගියාපුහම වේදනාවෙන් හඳුනන්න ගියාම සංඥාවෙන් ඇලෙන්න ගැටෙන්න ගියාම සංකාරයෙන් ඒවා කරපු කාර්යය හඳුනා ගන්න ගියාම විඥාණයෙන් දැන් මේ සක්කාය හටගන්නේ කොහෙද එතකොට? පස්දොරේ සහ මනෝද්වාරේනේ. පස්දොරේ සහ මනෝද්වාරේ හට ගන්නවා නම් මොනවා මුල් කොටගෙනද හටගන්නේ? ඇසේ නම් රූප අරමුණ මුල් කොටගෙන, කනේ නම් ශබ්ද අරමුණ මුල් කොටගෙන, නාසයේ නම් ගන්ධ අරමුණ මුල් කොටගෙන. මෙසේ සය ආරම්මන මුල් කොටගෙන තමයි ආරම්මණය තමයි වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්න මේ කාර්යය මොහොතකින් කෙරෙන්නේ. දැන් මෙන්න මෙතනදී මේ දුකට හේතුව වශයෙන් ගන්නෙ මොකද්ද? මේ රූපයට ඇලීම ගැටීම රූප තණ්හා. ශබ්දයට ඇලීම ගැටීම ශබ්ද තණ්හා. නාසයට ඇලීම ගන්ධයට ඇලීම ගැටීම ගන්ධ තණ්හා. මෙසේ ච ඉමේ භික්කවේ තණ්හා කායෝ කියන්නේ කයවල් 6ක් තියෙනවා කියලාද නැත්නම් දොරවල් 6ට පහළ වෙන අරමුණු 6 නිසා තණ්හා ස්කන්ධ 6ක් පහළ වෙනවා කියන එකද? එබැවින් පංචස්කන්ධ විග්‍රහයේ පංචස්කන්ධය කියන්නේ රූපයට කියලා හරි කයට කියලා හරි අරකට මේ ගමන යන්න බෑ. ඒක අර කනේ කනේ තං ජායසේච ජීයසේච මීයසේච පදයට ගැලපෙන්නේ. ඒක අර සිතට එන දේ මමකට ගන්න පෘථග්ජනයා ඒකෙන් මිදෙන්න ඔහුට බෑ කියන එකට ගැලපෙන්නේ නැහැ. සිතට එන දේ ඉන්නේ මම හැදෙනවා තියෙන්නේ. ඒක අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා හය නැති කරන්න ඕනේ දුකින් මිදෙන්න කියන තණ්හායට ගැලපෙන්නේ නැහැ. රූපේ කියන්නේ ශරීරය හරි පට ව්‍යාපෝ තේජෝ හරි ගත්තම. අන්න එහෙමයි ඒවා ලියා ගන්න ඕන. දැන් ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ හඳුනා ගන්නට සිතුවිලි පහළ වෙන්න ඕනනේ. ඒවේ ඇලුණු ගැටුණු ස්වභාවයක් නැති ස්වභාවය ස්වාභාවික සංසිද්ධියක් වශයෙන් පංචස්කන්ධ කියන නාමයෙන් හඳුන්වනවා. නමුත් ඒකට එන දේ සමග ඇති කරගන්නා වූ ඇලීම ගැටීම තුළින් ඒක පංචස්කන්ධයක් නෙමේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. පංචස්කන්ධය වෙනයි ඒක මම කොට ගැනීමෙන් සිදුවෙන වරදයි පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධ දුක්ඛ නෙමේ එහෙනම් මම කොට ගැනීමෙන් දුක් ගෙනත් දෙනවා. අන්න ස්කන්ධ පංචකයේ මඤ්ඤමානෝ මමත්වෙන් ගැනීමෙන් පංචස්කන්ධයට නැති යන්න පුළුවන් පංච උපාදානස්කන්ධයට නැසෙන්න බෑ. අනාගත ඵලයක් හටගන්න හේතුවක් ඉතුරු නොකර නැසී යන්න පංච උපාදානස්කන්ධයට බෑ. එහෙනම් ඔබට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකෙ නෙවෙයි. ඒ උදව්වෙන් ඔබ හදාගත්ත ලාභයට ඇල්ම අලාභයට ගැටුම. සුන්දර දෙයට ඇල්ම අසුන්දර දෙයට ගැටුම. මේ ප්‍රියාප්‍රිය හරි හරි වශයෙන් ඒ ආපු එකත් එක්කලා ඇති කරගත්තා වූ ඇලීම ගැටීම මුලාව නේද දුක් ගෙනත් දෙන්නේ. එහෙම ගත්තම ගැලපෙන කාරණයක් තියෙනවා නේද? යම්කිසි පුද්ගලයා සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි. ජීවිතයේ දුක් නෙමෙයි පෙන්වන්නේ. අර එහෙම චිත්තාභ්‍යන්තරයේදී ඔබට හටගන්න කාරණා දුක් හේතු තියෙනවා නම් 100ක් දුක් 100ක් තියෙනවා. ඒ ජීවිතේ එක දවසක් පුරා සමහර විට පෘථග්ජන පුද්ගලයාට දුක් 100ක් නෙමෙයි 1000ක් හටගන්න පුළුවන් නේද?
ඒ මොහොතේ එතන තියෙන එකේ දුක මොකද්ද? ඒකට හේතුව මොකද්ද කියලා තේරෙන්න ඕන නේද? දුක හේතුව බලන්න ඕන ජීවිතය තුළ නෙමෙයි නම් පංච උපාදානස්කන්ධය තුළ. මේ පංච උපාදානස්කන්ධය ආව දුක මොකද්ද? මේකට හේතුව බාහිර ලෝකෙද මම හදාගත්ත මුලාවක්ද? අනේක තේරෙන්න ඕන නේද? හොඳයි ඔබ කැරපොත්තේ දැකලා මේ සත් පෙරලගෙන තට්ටුවකට විතර අඩි 5ක් විතර උඩගොඩ වෙලා ඉන්නවා. කැරපොත්ත සමහර විට මකරෙකුටත් වඩා විශාලවට පෙනිලා. නැත්නම් ඔබ මරන් කණ්ඩායම මාරෙක් විදිහට පෙනිලා. කැරපොත්ත අපුසෙක් එහෙම දැක්කොත් හපලා දානවා. තව කෙනෙක් දැක්කොත් ඒ ගානක් නැහැ යන්න හරිනවා මොකුත් කරන්නේ නැහැ. ඒ කැරපොත්ත සම්බන්ධයෙන් දක්වන ආකල්පය වෙනස් නේ එතකොට. පූසට නම් ඒක ඝාතනය කාම වස්තුවක් ආහාර ගන්න එකක්. කැත කෙනෙකුට නම් අතු ගාලා දාන කෙනෙක්. උගෙන් සමාජයට සිද්ධ වෙන මෙහෙවර දාන්න කෙනෙකුට නම් ඌට යන්න හරිනවා මොකුත් කරන්නේ නැහැ. නමුත් ඔබට මකරෙක් දැක්කට වඩා විශාල බියක් ගෙනත් දුන්නා. මේ බිය ජනිත කළේ කැරපොත්තද? ඒ හේතුවක් විතරයි, පුංචි ප්‍රත්‍යක් විතරයි. බිය ඔබේ චිත්තාභ්‍යන්තරයේ තිබී ආපු දෙයක්. අන්න දුක කොහෙද තිබිලා දාවේ? හිත ඇතුලේ තිබිලා. ඔබ සන්තෝෂෙන් උදම් මනමින් ඉන්නවා. ඔබ ඉදිරියට එකපාරට එනවා ඔබ බොහොම කල්පටන් අමනාපෙන් පන පුද්ගලයෙක්. ඔබට මොහොතකින් සතුට අමතක වී නාට අඳු කළසේ ඔබ දැවෙන්න තැවෙන්න ගන්නවා දුකටපත් වෙනවා. එතකොට දැන් අර දුක තිබිලි ඔහුද ආවේ ඔහුද දුක් ගෙනාවේ නැත්නම් ඔබේ හිත ඇතුලේ තිබිලා එන්නට මේක උදව්වක් වුණාද? ඔහොම තව කෙනෙකුට ප්‍රීසීලී පුද්ගලයෙක් නම් ඔබට එන දුක එන්නේ නැහනේ. කොහොමද කියලා කරට උදින් අත දාලා hina වෙයි. ඔය සතුටු වෙනවා. ඒ නිසා මේ සන්තෝෂයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ සිතයි කියන ගීපදයේ තියෙන වටිනාකම ගීත රචකයා දන්නෙත් නැහැ, ගීප කෙනා දන්නෙත් නැහැ. ඔබ දැනගන්න. ලෝකේ ජීවත් වෙන්න ගිහින් ලෝක සිදුවීම් වලට ඇලී ගැටි අපි සිතේ හදා ගන්නවා එකක්. ඒ මුලාවී අවසන් කිරීම කියන වචනයට පාවිච්චි කරනවා අනුසේති කියලා. එසේ තැබූ දෙයින් දුක හට ගන්නවා. තේන සංකම් ගච්ඡති කියන්නේ ඒක. යංකෝ බික්කේ අනුසේති ඔබ ලාභ අලාභ සැප දුක් නිന്ദා අපසංස ඇසවැසෙන් ඔබ තැබූ ආදී දෙයක්. මනෝදාරික හෝ පංචදාරික බහුදාරිකව හෝ ඒ තැබූ දේ හිතට හට ගැනීම නේ දුක. බාහිරෙන් උදව්වක් විතරයි තියෙන්නේ. දුකට හේතුව රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේද? දුකට හේතුව ඔබේ හිතේ ඇතුළේ ඉඳලා ආපු අර මුලාවද? දුකට හේතුව තණ්හාව. අර අනුසේති කියන එකෙන් කියන්නේ ඒක තමයි. දැන් දුකත් හේතුවත් ස්කන්ධ පංචකෙන් පංචකේට නේද දකින්න ඕනේ. අන්න එහෙම තේරෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අන්න ඒක තේරෙනවට තමයි දුක්ඛේ ඥානං. ඒ ඥානයක්. ඒ ඥානයට පැහැදිලි වෙනවා අවුවත් පින්නවස් වැස්සවත් ලෝදහමවත් දුක් ගෙනත් දෙන්නේ නැහැ. ඒවා ආශ්‍රයෙන් තමන් හදාගත්ත ඇලීම ගැටීම තමන්ට දුක් ගෙනත් දෙනවා. ඇලෙන කරුණු 100ක් ඇත්තම් දුක් 100ක් ඇත කිව්වේ ඒකනේ. ඔබට මේක තේරෙනකොට ජීවිතය තුළ නෙමෙයි දුක දකින්නේ ඔබ. වර්තමාන මොහොතේ ඔබගේ ස්කන්ධ පහළ වෙන්නේ ඇසෙන්ද, කනින්ද, නාසෙන්ද, දිවෙන්ද, කයෙන්ද? ඒ පහළ වෙනේ වේ පවතින්නේ කාම විතර්කයේද, ව්‍යාපාද විතර්කයේද, විහිංසා විතර්කයේද? අන්නේ තුනේ දුක තියෙන්න පුළුවන්. එතකොට මේ දුකටපත් වීම අනු මලාතීතයක් හිතට එන එකනේ. ඔබ හදාගත්ත දෙයක් සිතට ඇවිදින් ඔබ පීඩාවට පත් කරන එක.
මෙසේ මේ චිත්තාභ්‍යන්තරයේ තිබී හටගන්න පීඩාවට පත් කරගන්න කාරණාව බහුල කර ගැනීම කියලා කියන්නේ පෘථග්ජන පුද්ගලයා Taman අරන් යන පරිහානී ජීවන ගමන් මඟ. ඔහුට එන්නට ජීවිතේ හිර වෙන බව, දුක්ඛදායක වෙන බව තේරෙන්නේ නැහැ. කොහොම වුණාද කියන්න තේරෙන්නේ නැහැ. එසේනම් පෘථග්ජන පුද්ගලයාට ජීවිතයක් තුළ කැම්බීම් මැදුම් පෙළඳුම් භවෝග සම්පත් අඩු වැඩි වශයෙන් සපස් කරගන්න පුළුවන් වෙයි. නව පෘථග්ජන භාවය තුළ ඔහු මේ අටලෝ දහමට ඇලීම ගැටීම නිසා ප්‍රියාප්‍රිය වශයෙන් ගන්න යාම තුළ ජීවිතයේ ආරම්භයේ පටන් අවසානය දක්වා දුක සහ දුකට හේතු රැස් කරමින් පරිහාන ධම්ම මාර්ගයේ යන බව ඔහුට තේරෙන්නේ නැහැ. අන බුදුවරු පැහැදිලි කරන කාරණාව මේකයි, ඔබ අනුගමනීය ප්‍රතිපදාවත් තුළ ඔබ දුකටපත් වෙන්නේ. ඒ අනුගමනීය ප්‍රතිපදාවේ පවතිනා වූ දෝෂයක්. දැන් මේන් අතමින්දෙන්ඩයි ඉගෙන ගන්න ඕන. අන්න පෙළ දහමේ උගන්වනවා මේ දුකට හේතු තැවීමෙන් දුක් ඇති වෙන ක්‍රමෙන් වැඩි වෙන හැටි. නැවත නැවතත් ඔබේ අරමුණු සමග එකතු වෙමින්, ඇලෙමින්, ගැටෙමින්, මුලා වෙමින්, මමත්වෙන් ගනිමින් ප්‍රතික්‍රියා දක්වමින් යනවා නම් ඒ ඔබට මේ මොහොතේ අවසන් කරන්න බැරි වෙලා හෙටට අනිද්දාට මතුවෙන්න පුළුවන් ආකාරයට චිත්තාභ්‍යන්තරගත වෙනවා. මේ චිත්ත අභ්‍යන්තරයේ තිබෙන හේතුවකින් ජීවිතයට දුක හට ගන්නවා කියන එක තේරුම් ගන්න තරම් ඔබ සමත්ද? චිත්තාභ්‍යන්තරයට තබන හේතුව ඔබ විසින් අරමුණේ මුලා වීම තුළ තබන ලද තණ්හා අනුස්සය බව ඔබ තේරුම් ගැනීමට සමත්ද? මම තවදුරටත් එහෙනම් මේ අරමුණුත් එක්කලා ඇලිලා ගැටලා මුලා වෙලා දුකට හේතු තබලා දුක නැති කරන්න බෑනේ. දුක පවත්තර යන්න පුළුවන් තව. බරපතල කරගන්න පුළුවන්. අමාරු වැටෙන්න පුළුවන්. ඒ නිසා දැවෙන්න තැවෙන්නත් පුළුවන්. ඒව නම් කරන්න පුළුවන්. දුකින් දැවෙන්න තැවෙන්නත් පුළුවන්. අන්න ඒ විදිහට බාහිර ලෝකයේ කිසිදු ධර්මතාවයක් දුකක් හෝ සැපක් වෙනන් නොදෙන බවත්. මේවා ස්කම් වලට ඉරිද්‍රයන්ට ගැටෙන විට ඒවා සමග ඔප ඇති කර ගන්නා වූ ඇලීම් ගැටීම් තුළ ඒවා මමත්වෙන් අරගෙන යලිත් ගන්න නැත්නම්, යලිත් විඳින්න නැත්නම්, යලිත් රිදවන්න නැත්නම්, යලිත් පලිගන්න නැත්නම්, යලිත් එකට කරන්න නැත්නම් කියන අදහසින් චිත්ත අභ්‍යන්තර ගත කළ නිසා නේද දකින්නකොට නායට අඳුකල වගේ අරක මතුවෙන්නේ. ඒ මතුවෙන එකේ නේද අර දැවිල්ල තියෙන්නේ. තවත් හේතු තබා තිබෙන නිසා මතුවී දැවෙනවා. හොඳයි, හේතු නැත්නම් මතුවේවිද? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. ඒ තණ්හාව නැති කිරීමේ මාර්ගය. මොන තණ්හාවද? තණ්හාව නම් එකයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කිව්වොත් 6යි. 6 විද තණ්හාව. දැන් මේක හිතට ආවෙන් පස්සේ නැති කරන්නේ කොහොමද? මිනිසා අයෝනිසෝ මානසිකාරය තුළ මේ නැහැඟීමට එකතු වෙලා එක සැප දුක් උපේක්ෂා වශයෙන්, එක හරි වැරදි වශයෙන්, එක පලිගත දෙයක් වශයෙන්, ඒ ලේසියෙන් අතහරින්න නැති දෙයක් වශයෙන් බාර ගන්න තාක්කල් ඔබට දුක සහ හේතු රැස් කරන්න ඇරුණාම නැතුණු සැනසා මාර්ගය යන්න පුළුවන් කමක් නැහැ. අන්න එහෙම මේක තේරුම් ගන්න ඕන. ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්වන්න යාම තුළින් අපි අතින් සිදුනා වූ වරදක් දුක් ගෙනත් දෙන වැරුණාම ලෝකේ දුකයි නෙවෙයි. හමුුණ මේ රහස තමයි චතුස්සත්ත්‍ය තුළ ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. ලෝකයට හමු වෙන්නේ නැහැ. ලෝකයා අටලෝ දහමට අනුව කම්පාවෙන් අඩන අඳුරනා වැළපෙනවා, මොනවා වුණාද දන්නේ නැහැ කියලා මිදෙන්න දන්නේ නැහැ, විඳවන්නයි දන්නේ.
උන්වහන්සේගේ ගවේෂණයේදී උන්වහන්සේට මේ හේතුව ලෝකේ නැති බව පේනවා. ඒක තම තමන් විසින් චිත්තාභ්‍යන්තරේ හදා ගන්නා මුලාවක් බවට හෙනවා. ඒ මුලාව දුරු කර ගන්න පුළුවන් නම් සැප සොයා මෙලොවට ආවබට මේ පංච උපාදානස්කන්ධයේ දුක නැතිව අටලොදහමේ කම්පාව නැතිව ජරා ව්‍යාධි ශෝක පරිදේව කියනා වූ මේවත් නැතිව විඳින්න පුළුවන් තැනක් ජීවිතේ හමු වෙනවා. එතකොට ඒ සඳහා අර තණ්හාව නැති කිරීමෙන් ලැබෙන සැපත නිර්වාණයයි තණ්හාව නැති කරන්න ඕනේ. ඒක මොකද්ද? ඒ තණ්හාව කියන්නේ බාහිර ලෝකේ තියෙන දෙයක්ද තමන් අර චිත්තාභ්‍යන්තර ගත කරලා තියෙන එකක්ද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන වචනට ඇති තණ්හා චේමේ වික්කවේ තණ්හා කායෝ කියන්නේ. ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයා ස්වභාවයෙන් තමන්ට රුචි අරුචි පරිදි මේ තණ්හා කායවල හදාගෙන දුකටපත් වෙමින් ඉන්නේ. දුක් අගාධයට යමින් ඉන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්ම කරුණු වල පැහැදිලි කරනු ලබන්නේ පත් වෙමින් යන ගමන අත්හිටවා. එතනින් එහා පැත්තට දුක් හට ගන්නා වූ හේතු සංඛ්‍යාව බලවත් කරන්නේ නැතිව ඒ හේතු පෙනෙනවා නම් ඒ හේතු නොතවන මාර්ගයේ යාම තුළ අලුතෙන් තව දුක් 500ක් 50ක් එකතු වෙනවට වඩා ඊටු ටිකක් හේතු ඉවත් කිරීමෙන් දුක නැති වෙන බව. එතකොට ඒක කොහොමද? මේ තමන් හිතේ හදාගත්ත දුකින් ඉවත් වෙලා ඉන්නට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? බොහෝ සමාජයට මේක දැනෙනවා. ආතතිය, මානසික පීඩනය, වෙහෙස කියන අර්ථයන්ගෙන් දැනෙන බැවින් ඒකට කැමතිත් නෑ වුන්. කැමති නැති බැවින් ශාස්ත්‍රීය ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැතුව මගහැරලා ඉන්න ක්‍රමය හොයනවා. ලෝකයා තුළ පෘථග්ජන සමාජ තුළ බුදුන් වහන්සේ දැකවා දාලා යන්නේ එකයි. හිසේ රදේ තියාගෙන කොටේ මාරු කරලා සුව හොයන්න හදනවායි කියන එක. නමුත් රෝගයේ නිදානයට බෙහෙත් දුන්නොත් රෝග මූලිය සුව වෙනකොට ලෙඩේට මුල හොඳ වෙනකොට ලෙඩ නැතුව යනවානේ. චිත්ත අභ්‍යන්තරයේ පවතිනා වූ රෝග නිදානයක් සමනය කිරීමට ක්‍රමයක් නේද තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ. අන්න ඒකයි අර දුක දැකලා හේතුව දැකලා නැති උතන දැකලා මාර්ගය හැදෙන්න ඕන කියලා කියන්නේ. බුදුදහම කියන්නේ දුක් ප්‍රතිපදාවක් නෙමෙයි දුක නැති වූ තැනටපත් වීම සඳහා අනුගමනීය ප්‍රතිපදාවක්. දුක යම් තැනකද දුක නැත්තේ මරණයෙන් පස්සේ නෙමෙයි ඒතනමයි. දුක යනු හදාගත් දෙයක් බැවින් ඒක නැති වුනහම මම දකින්නවා මෙහෙම. සමහර අය ප්‍රියව ඉඳලා පස්සේ කාලෙන අමනාප වෙනවා. දැන් දකින්නට දුකයි. දකින්නවා කියන්නේ අර තමන්ගේ අමනාප ස්වභාවය හිතට එනවාට. මතක් වුණත් එනවා බාහිරින් දැක්කත් ඒක එනවා. අර හදාගත්ත ස්වභාවය නේද දුක් ගෙනත් දුන්නේ පුද්ගලයා නෙවෙයිනේ. නමුත් ඔහු කෙරෙහි විරුද්ධවාදීව කටයුතු නොකර සමவாயෙන් කල්පනා කළොත් ගැටමක් ඇති කරගන්න නැති වෙන ටික කාලයක් යනකොට අර විරුද්ධවාදීකම නැති වෙනකොට දකින්නකොට ආයේ නායට අඳුකල කළ හිතෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙනා වූ හේතු ඉවත් කරගත් නිසා නේද?
ඒ නිසා මේ බුදු සමයේ මාර්ගය යනු බාහිර ක්‍රියාකාරකම් වල හැතරීමක් නෙවෙයි. ක්‍රියාකාරකම් තම තමන්ට ආවේනික විදිහට සිදුවෙන දෙයක්. ඒ ක්‍රියාකාරකම් තුළ බෙදීම් ටික තමයි ඔබට මේ ලෝකෙත් එක්කලා සුවසේ ඉඳ දෙන්නේ නැතුව ඔබේ චිත්තාභ්‍යන්තරයේ අවුලක් හටගන්න ඇති කරන්නේ. දැන් කොහොමද දුකට හේතුව තණ්හාව වශයෙන් ගලපගන්නේ? හටගත්ත මොහොතක අරමුණක් ඇලිලා ගැටිලා මුලා වෙලා මමත්වයෙන් අරන් අවසන් කරොත් එයා චිත්තාභ්‍යන්තරයට යන්නේ හෙට එන්න බලාන. අන්නේ චිත්තාභ්‍යන්තරයට ගිය කෙනා හෙට නැවත උපදිනවා. ඒකයි නැවත ඉපදීමේ දුක කියලා කියන්නේ. ඒකට ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මූලයන් ඔබ ළඟ තියා තිබෙනවා නම් අදාළ මොහොතේදී උපදිනවා. නවත්තන්න පුළුවන් නේද? පෘථග්ජන පුද්ගලයාට උපදිනවා සෝවාන් සිට අනාගාමි දක්වාත් උපදිනවා. පෘථග්ජන පුද්ගලයා ඉපදිනවට බයයි මග ඇරලා ඉන්න ක්‍රම හොයනවා. මත්පැන් පානය, භාවනාවකින් පලා යාම, හිතේ එන රොදී වෙනත් ආයතනයක් හදා ගැනීම සහ අනිත් වගේ අශාස්ත්‍රීය ක්‍රම වලින් මේ තමන් චිත්තාභ්‍යන්තරයේ තබා තියෙන දේ හිතට දෙන්නේ නැති වෙන පලා යන්න ක්‍රම පාවිච්චි කරනවා. අවුරුද්දට දෙකකට උන් කාලයකට වෙන්නත් පුළුවනි. ඊට වඩා විශාල කාලයක් වෙන්නත් පුළුවන් ලෞකික ධානයන්දී. ඒ ලෞකික ධානයන් යනුම දුකින් පලා යාමක් බව තේරුම් ගන්න ඔබට කොතරම් කල්යයිද? ඒ නිසා අපි දකින්නේ තථාගතයන් වහන්සේ ගැනීම වල පවතින්නේ නැති වූ තැන දැකලා මාර්ගය ගන්න ඕන. එහෙම නැති වූ තැනක් දැකලා මාර්ගය ගන්න වෙනවා. අන්න සත්‍ය ඥානය කියන්නේ ඒක නේද? සත්‍ය ඥානය ඊට පස්සේ නම් මේ චිත්තාභ්‍යන්තරයේ හිස්කීම සඳහා තිබූ ක්‍රියා මාර්ගයක් ගන්න වෙනවා. ඒකට කෘත්‍ය ඥානය කියලා කියනවා. එතකොට මේ කෘත්‍ය කරන්නේ කවුද? යෝගාවචරයා කියනවා, පටිසෝතගාමියා කියනවා, භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියනවා. සැබෑ අර්ථයෙන් ඔවුන් ඒක කරන අය. කොහොමද කරන්නේ? ඔවුන් ධර්ම ශ්‍රවණය තුළ දුකට සහ හේතුව, දුක සහ හේතුව හඳුනා ගන්නවා. ඉන්පසු ජීවිතයේ දුක සහ හේතු රැස් කරන්නෙක් වෙනුවට නැති වූ තැන ප්‍රවෘත්ති සඳහා මාර්ගය ගන්නෙක් වෙනවා. දැන් කෘත්‍ය නේද ඔහු කරන්නේ. කෘත්‍ය අවසන් වෙනකොට කතං කරණීයං නාපරං ඉත්තත් ඇති අබ්බඤ්ඤාසි කියලා ප්‍රකාශයක් තියෙනවා ත්‍රිපිටකයේ. ඔබට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එනිසා අපි එදිනෙදා මොහොතක් තුළ වර්තමානය තුළ ප්‍රත්‍යක්ෂ කරන්න ඕන දෙයක් සහ දකින්න ඕන දෙයක්. අනේකයි අපි මේක මේ චතුස්සත්‍ය අවබෝධ වේවා කියලා නිකන් කිව්වට වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමනම් දුක දකින්න ඕන කොයි වෙලාවේද? දුක උපදින වෙලාවේදී. ඒ කොයි වෙලාවද? නින්ද හැරෙන විට අවදිව සිටින වර්තමාන මොහොතේදී. ඒක තුල හේතුව දකින්න ඕන. ඔතන පසුගිය දවසක මම ඔබට ක්ෂණ සම්පත්තිය පිළිබඳ විවරණයක් කරමින් අපාගත සත්වයයි කියලා කියන්නේ නිරන්තරයෙන් දුකම ආහාර කරන ජීවත් වෙන. ඒක එයින් මිදෙන පාරක් තේරෙන්නේ නැහැ. ඒකට එන දේ විඳින්න ඕනේ යා. සුගතිගාමී දිව්‍ය ලෝක සත්‍යය කියලා කියන්නේ ඝනකයක් නැති බැවින් සහ සිතට ප්‍රීතියම එන බැවින් ප්‍රීතිය කොහොමද දුකක් තියෙන්නේ ආයේ.
ඒකම දිගටම තියෙනවා අනිත් දරුවන්ට අනිත් අය වගේ අහිමිවීමකුත් නැහැ. එහෙනම් දුක හේතුව දකින්න බෑ ඒ ප්‍රීතියේදී. අනේ පංච උපාදානස්කන්ධයේ දුක හේතුව දකින්න බැරි තැන් වලට කියන්නේ දුෂ්ටක්ෂණ කියලා. එතකොට තමයි තේරෙන්නේ මිනිස්සෙකුට බුද්ධෝත්පාදයක සදහම් හමුවීම තුළින් මේ අනුගමනීය ප්‍රතිපදාවකට එනවා කියන එක පුදුම වාසනාවක්, පුදුම දුර්ලභ දෙයක්. මෙන්න මෙතෙන්දී ඔබට තේරෙනවා ඔබ මේ අරමුණු වලට ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන්, එකතු වීමෙන් චිත්තාභ්‍යන්තරයේ හදාගත්ත දුකට හේතු තවපටිසයි දුක් හටගන්නේ කියන එක. ලෝකේ දුකයි නෙවෙයි දුක. දැන් අර එකතු වීමෙන්, ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් ගන්න එකට තමයි දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. කොහොමද ඒක නැති කරන්නේ? හිතට ඉපදුනොත්, එකතු වුනොත් නවත්තන්න බෑ. දහම් පෙළේ පෙන්වන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල එකතු වෙනවා. එකතු වෙන ආකාරය මේ පුරාණ දුක්සහගත ස්වභාවය හිතට එන එක පස්ස කියන අර්ථයෙන්ොත් ඒට මුලා වෙන ආකාරයේ වේදනා තණ්හා උපාදාන අර්ථයෙන්ොත් පෙන්නනවා. ඒට මුලා වෙන එක. තණ්හා උපාදාන බව අර්ථයෙන් පෙන්නනවා දැන් මේ මොහොතේ ආයෙත් දුක හටගෙන අනාගතේ හටගන්න හේතුවකුත් තියමින් අවසන් කරන පෙළ දහමේ යන බව. මේ වැඩේ කරමින් හිටියේ මේ වැඩේ නොකරන්නේ කොහොමද කියලා දන්නේ නැති එක තමයි ලොකුම ගැටලුව. නැති වූ තැන කුමක්ද? ඒ තණ්හාව නැති වූ තැන. ඒ චිත්ත අභ්‍යන්තරේ නැත්නම් එන්නේ නැහැ. එතකොට දුක නැත්තේ. අභ්‍යන්තරේ නැත්නම් එන්නේ නැති වෙන්න කරන්න ඕන දේ අභ්‍යන්තරේ නොතබ අවසන් කරන්න ඕන. තියපොයව ඇවිදින් ඉවර වෙන්න ඕන. ඔන්න තියපු ඒවා එනවට බය අයට කියනවා පෘථග්ජනයෙ මුහුණ දෙන්න තේරෙන්නේ නැහැ නිසා ඒවා හංගගෙන ඉන්න කැමතියි. මේ සත්‍ය ඥාන ලැබු පුද්ගලයාට කොයි මොහොතක හෝ මේ තියපු දේවල් තියෙන තැනක් නැති වුණාට හේතු තියෙනවා නම් එනවා කියලා තේරෙනවා. අන්න ඔහු සතිමත් වෙලා ඉන්නවා ආවම අල්ලගන්න. මේ හැංගිච්ච ඒවා එනවට කියනවා ඊට පස්සේ uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. තුන මේක වරෙන්නේ නැහැ ආපු එකේදී. බලන්න ඒ uppannam කියන්නේ අර බාහිර ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිබිලා හටගන්න එක. එය එකක්. ඒට එකතු වී වර්තමානයේ රැවටෙන එක තව එකක්. මුලා වෙන එක. ඒකට එකතු වී රැවටුනොත් කර්ම සහ විපාක දෙන්න හේතුත් ඉතුරු වෙනවා. නිසා බුදුන් වහන්සේ හොයාගත්තේ මේ පරණ පාරේ ගිහින් හමු වෙන්නේ නැහැ මේ වැඩේ. මේකට එකතු නොවීමෙන් උපන්න කුසල් දුරු වීම සිද්ධ වෙනවා. මේකට එකතු නොවීමෙන් නූපන්න කුසල් නූපදිනවා. මේකට එකතු නොවීමෙන් නූපන් කුසල් උපදිනවා. මේකට එකතු නොවීමෙන් උපන්න කුසල් වැඩි දියුණු වෙනවා. ඒ කුසල් කියන්නේ පින්පව් නෙවෙයි. අකුසල් කියන්නේ අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ලෝභ දේශ මොහයන්. අකුසලෙන් වෙන්නේ මේ කුසල එකක් කියලා තියෙනවානේ. ඒ ෂේ වීමටම නමක් කුසල. එනිසා මම හිතන්නේ සෝවාන් ආදී මාර්ගඵල පිළින් ලැබෙන දේ තමයි මේ කුසල කියන්නේ. නම් චතුස්සත්‍ය අවබෝධය කියන වචනේදී ඔබ නම් ආපහු යන්නෙක් වෙන්න ඕන නේද? ආපහු යන්නෙක් වෙන්න වෙනවා. මොහොතක් පාසා එකතු වීම වෙනුවට එකතු වී සමුදය සංඋදය කියන්නේ හට ගැනීමට හේතු තැබීමනේ. සමුදය වෙනුවට ඒ මොහොත සමුදය නොකර අවසන් කරන්නෙක් බවට පත් වෙන්න වෙනවා.
අන්න තථාගතයන් වහන්සේ වෙනම මාවතක් පැහැදිලි කරමින් සතිමත් වෙලා මෙන්න මෙහෙම මේ මොහොත වර්තමානයේට මුලා නොවි මේ මොහොත ඇවිදින් යන්න අරින්න කියන ලක්ෂණ. අන්න ඒක තමයි අර නිරෝධ සත්‍ය නැති වූ තැන. තණ්හාව අනාගත ඵලයක් උපදින්න හේතු වශයෙන් නැති වූ තැනටපත් වෙන්න නැති කිරීමේ මාර්ගය හැසිරෙනවා. නැවත නැවතත් දුක හේතුව නැති වූ තැන මාර්ගය නේද අර හැසිරෙන ස්කන්ධ පහෙන් පහට මොහොතක් පාසා නේද චතුස් සත්‍ය අවබෝධ වෙන්නේ. අර චතුස් සත්‍ය අවබෝධ වේවා කියලා වචනේ කීවට මතක තියාගන්න ඒක බලන්න. මොහොතක් පාසා ඒ මොහොතේ ඇලෙන කරුණු දුක් 100ක් ඇත්නම් දුක් 100ක් ඇත. එන 99ක් නා 99යි. එන එක එක ඇවිදින් දැකලා අයින් වෙනකොට නේ 99 98 97ට එතනම නේද ඒ දුක දැකලා හේතුව දැකලා නැති උතන දැකලා මාර්ගය හැතිරෙන්න තියෙන්නේ. දැන් බාහිර ලෝකෙත් එක්කලා ජීවත් වීමේදී බාහිර කාරණා සමේ චිත්තාභ්‍යන්තරයෙන් එන විතර්ක පිළිබඳව අවබෝධයක් ඇතිද නැත්තා අන් අය සමග සිටියදීම මේ විතර්කයන් ග්‍රහණය කරගන්න නැතුව විතර්කයන් ග්‍රහණය කරගන්නේ නැතිවින් මාර්ගය හැසිරෙන්නේ නැද්ද එතකොට? ඒකයි මේක මම මේ මතක් කළේ මේක මේ පාඩම් කර ඉන්න දෙයක් හරි ලබනාත්මෙට කරන්න තියෙන දෙයක් හරි අනාගත බුදුවරයෙක් හමු වෙලා කරන්න තියෙන දෙයක් හරි මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් හරි නෙමෙයි. මේ මොහොතේ උපදින එක පංච උපාදානස්කන්ධය. ඒක උපගන්න බාහිරින් ගැටෙන එක විතරයි වෙන්නේ. නමුත් ඉමේ පංච උපාදානස්කන්ධේ අනේ උපාදානස්කන්ධයට එකතු වීමෙන් අනාගත වර්තමාන කර්ම සහ වර්තමාන අනාගත ඵල උපදින්න කර්ම රැස් කරන එක ප්‍රමාද විහාරීත්වය මේකදී නොකරනවා නම් ඔහු මාර්ගය ගත්ත කෙනෙක්. ඔහුට මාර්ගයේ ඵල හම්බ වෙනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධය තුල මොහොතින් මොහොත දුක දැකලා හේතුව ඒකේ තියෙන දුක දැකලා හේතුව දැකලා ඒ හේතුව තියන්නේ නැති වෙන්න එකතු නොවීමෙන් අර පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත් වශයෙන් බලනවා කියන්නේ ඔය දුකට හේතු නොතව අවසන් කරනවාට. කී ඉන්නවත් නෙමෙයි එහෙන් බලනවත් නෙමෙයි එකතු නොවීමටම නමක් ඔය. එතකොට එහෙනම් එකතු වීමටත් නමක් තියෙනවා නිත්සුකාත් වශයෙන් බැලීම කියලා. කවදාවත් එහෙම කීවේ නෑ මිනිස්සු. මොකද එකතු වීම හඳුන්වන්නේ වචනේ. එය දුක සහ හේතු වශයෙන් දකින්න වෙනවා එකතු වීම. ඒක නොකරනවා නම් නැති වුණ තැන සමාර්ග වශයෙන් දැක්කම දැන් ඔහු මොකද වෙන්නේ? ඔහු අර චිත්තාභ්‍යන්තරයේ පවතන හේතු සංඛ්‍යාව ඉහළ දාන්නෙක් වෙනුවට පහළ දාන්නෙක් බවට හැරෙනවා. ඉහළ දාන්නාට අනුසෝතගාමියා කියනවා, පහළ දාන්නාට පටිසෝතගාමියා කියනවා. ඉහළ දාන්නාට පෘථග්ජනයයි කියනවා, පහළ දාන්නාට මාර්ගඵලලාභී. අර මාර්ගය අරන් ඵල ලබනවා. ගමන හැරුණා නේද වෙන පැත්තකට. කැම්බීම් ඇඳුම් පැළඳුම් හැරුණා නෙවෙයි. දැක්ම මාරු වුණා. අන්නේ දැක්ම විසින් ඔබ දුකින් මුදවන්නේ. ඒක මේ දැක්ම ඇති පුද්ගලයාට මේ අලාභාලාභ සැප දුක් නින්දාප සංසා කාරණා යෙදීම සහ ඒවට අදාළ කම්පිත ස්වභාවය හටගන්න එක ෂණ සම්පත්තිය. තමන්ගේ ළඟ මෝඩකමක් තියෙනවා අතහැර ගන්න හොඳ වෙලාව කියලා. අන්න එහෙම ලබාගත් ජීවිතය තුළ අන්නාසම ගත කරන්නා වූ සමාජීය ජීවිතයට පරිබාහිරව වෙනත් අධ්‍යාත්මික අන් අයට නොදැනෙන පව් නොවන ජීවිතයක් තියෙනවා. රහසිගත. මන්දයත් ඉතා පහසුවෙන් දුකසේ කරන්න ඕන කාරණයක් වශයෙන් තමයි පෙන්වනු ලබන්නේ. ඉතින් ඒ කරුණ නූතනය තුල එසේ පංච උපාදානස්කන්ධයට දුකට හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය හැදෙන්න ඕනේ කියලා පැහැදිලි කිරීමක් පාසල් අධ්‍යාපනය තුළ උගන්වන්නේ නැහැ. බාහිර ලෞකික අධ්‍යාපන මට්ටමක් තුළ කවදාවත් මොකේවත් උගන්වන්නේ නැහැ ඔක වචනේ කීවට. ඒක පංච උපාදානස්කන්ධය තුළ Taman දකින්න ඕනේ දුකට හේතුව කුමක්ද කියලා. එහෙනම් ඒ හේතු Taman නැතුව ගන්න මාර්ගයට තේරෙනවා. එතකොට ඔහුට එතෙන්ට ගන්න වෙනවා මේ මෝඩකමට එකතු නොවී ඉන්න දිනු කරන්න ආව සතියක් ඕනේ කියලා. එනිසා මේ ධර්මයේ සරණ කරගන්නවා කියන වචනේ තේරුමට බණපදයක් හරි කතන්දරයක් හරි ගන්නේ නැතුව මේ උපක්‍රමය
පාවිච්චි කරන්න. එතකොට තමන්ගේ සිතේ පවතිනා වූ දුර්වලකම් ටික බැහැරවීමේදී ඔබට ධර්මයේ හමු වෙනවා. ඒ ධර්මයේ සරණේදී ධර්මයේ හමු නැන් පස්සේ ලෝධහම ඔබට අටලෝධහම වදක දෙන්නේ නැහැ. අර ඒකයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්සන කම්පති කියලා කියන්නේ. අනේ විදිහට මේ ලෝක තත්ත්වයන් හමුවේදීම මෙබඳු කම්පනයක් නැති වුණ තැනට අපි ගියාපුහම අපි ධර්මයේ දිවෙනක් කරන වාසය කරනවා. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. ධර්මයේ කියන වචනේ තිබෙනා වූ සරල අර්ථ ඉක්මවා යමින් ගැඹුරට දකින්න ඉගෙන ගන්න. අදාළ කරුණු තේරුම් ගනිමින් ස්කන්ධ පංචකය තුළ ඇසෙන් කනින් නාසෙන් දුවෙන් කයින් උපදින්නා වූ පංච උපාදානස්කන්ධෙන් රැඳෙන්නා වූ කාම විතර්කයේදී හෝ ව්‍යාපාද විතර්කයේදී හෝ හිංසා විතර්කයේදී අර නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරොති අනභවං ගමේති කියන වචනට අදාළ ක්‍රියාව එකතු නොවීමේ ක්‍රියාව කරමින් දුක දැකලා හේතුව දැකලා නැති වූ තැන සහ මාර්ගයේ හැතරෙන්න නැවත නැවතත් සෝවාන් සිර රහත් දක්වාම ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අනුග්‍රහක දායකත්වය මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ තරණු ලබන්නේ කලවාන වැද්දාගල පදිංචි ඉන්දික බුලත් සිංහල සහ නන්දනී සිංහපුර යන අය විසින්. අරමුණු අතර ඉන්දික බුලත් සිංහල මහතාගේ දෙමව්පියන් වන බුලත් සිංහල නිග්ගහපදිංචිව සිට පරලෝ සැපත් බී දිමිටියස් සිඤ්ඤෝ පියාණන් සහ කේ.කේ. මිසිනෝනා මෑණියන්ටත් පරලෝ සැපත් සහෝදරයන් වන බී වීරසේන සහ බී චන්දසේන යන දෙදෙනාටත් නන්දනී සිංහපුර මහත්මියගේ දෙමව්පියන් වන පරලෝ සැපත් එස් යසනේරිස් පියාණන් හා පී.එච්. ජේන්නෝනා මෑණියන්ටත් සහෝදරයන් වන ලීලා සිංහපුර සහ යන අය ඇතුළු දෙපාර්ශ්වයේ මිය ගොස් පින් බලාපොරොත්තු වන ඥාතීන් වෙත්නම් මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ මහා කුසලයේ අනුමෝදන්ව ජීවිත සුවපත් වෙත්වා. මේ ගෞතම බුදු සාසනය තුළම මිනිසත් බව ලැබ චතුස්සත්‍ය අවබෝධ කරගෙන දුක් කෙලවර කරගනිත්වා. සමහර වචන අඩුයි මම හදන්නේ ඒකයි වෙන්න ඕන විදිහ. ගෞරවනීය දේශකයන් වහන්සේටත් මේ උතුම් නිර්මල සද්ධර්මයේ දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සූපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා. එසේම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනා වූ දියණියගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස අවශ්‍ය ආශිර්වාදය ලැබේවා. ශක්තිය ධෛර්යය ලැබේවා. මේ උතුම් ධර්ම දාණයට දායක වන් දක්වූ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටත් පටිච්චසමුප්පාදේ චතුස්සත්‍ය අවබෝධ වීමෙන් මොකද මම පැහැදිලි කරේ පටිච්චසමුප්පාද නෙවෙයිනේ චතුස්සත්‍ය අවබෝධ වීමෙන් මේ භවයේදීම දුකින් මිදීම පිණිස හේතු වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබටත් ඔබේ මේ යහපත් පැතුම් සියල්ල සපුරා ගැනීමටත් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං